හරි දැන් මේ කියන්න හදන්නේ බිස්නස් වැලුවේෂන් තියරි සබ්ජෙක්ට් එකේ ඊළඟ පාඩම. අපි කලින් කතා කරා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කොහොමද එස්ටිමේට් කරන්න කියලා. හරිනේ. අපි කතා කරන්න හදන්නේ වැලුවේෂන් ෆ්‍රේම්වර්ක්ස් 1. වැලුවේෂන් ෆ්‍රේම්වර්ක්ස් 1 පළවෙනි පාර්ට් එක තමයි කතා කරන්න හදන්නේ. හරිද? එතකොට අපි කලින් කතා කළා කොහොමද ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් එස්ටිමේට් කරන්න කියලා. කොහොමද එන්ටිටි එකක ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක අපි කිව්වේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කිව්වේ මොකද්ද? කම්පැනි ඔපරේටිං ඇක්ටිවිටීස් වලින් ජෙනරේට් වෙන කෑෂ් ෆ්ලෝ එක is available to all investors කොහොමද අපි කැල්කියුලේට් කරන්න කියලා අපි කතා කළා. හරිනේ. ඊට අපි කතා කරා ඒකෙම තවත් දිගුවක් විදිහට ඒක අවසානයේ කතා කරා කොහොමද ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් පාවිච්චි කරලා කම්පැනි එක වැලියු එක කොහොමද එස්ටිමේට් කරන්න කියලා අපි නිකන් සිම්පල් මෙතඩ් එකක් අපි කිව්වා. ඒ කියන්නේ ජෙනරල් දෙයක් තමයි අපි කතා කරන්න කියලා අපි එතනදී කිව්වා. ඒතර මේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක බේස් කරගෙන කොහොමද කම්පැනි එක වැලියු එක එස්ටිමේට් කරන්න කියන එක අපි කතා කළා සරලව. يعني ඇත්තටම අපි කිව්වා කම්පැනි එක මේ වැලියු එක එස්ටිමේට් කරනවා කියලා අපේ අරමුණ වෙන්නේ කම්පැනි එක ෂෙයාර්ස් වල නැත්නම් අපි කියන ඉක්විටි වල වැලියු එක හොයන එක තමයි අපේ අරමුණ වෙන්නේ. ඉක්විටි වල වැලියු එක. ඒක හොයවීමේදී කොහොමද අපි මතකද අපි ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කොහොමද හෙව්වේ? අපි හොයාගත්තා ඊළඟ අවුරුද්දට next year වලට අපි forecasted information ගත්තා. ඒ forecasted information base කරගෙන next year වලට අපි free cash flow එක estimate කරා. ඉතින් අපි ගාව තිබ්බා next year free cash flow එක අපි කියන free cash flow to the firm 1 කියලා. ඊට පස්සේ මොකද්ද කරේ? අපි හිතුවා constant growth rate එකක් තියෙන්නේ. එහෙනම් constant growth rate එකක් තියෙන cash flow එකක් කියලා කියන්නේ කොහොමද අපි discount කරන්නේ? free cash flow to the firm 1 පළවෙනි අවුරුද්දේ cash flow එක බෙදුවා R minus G. R කියලා කියන්නේ weighted average cost of capital minus growth rate. now free cash flow to the firm 1 ගත්තා බෙදුවා weighted average cost of capital minus growth rate. ඔන්න ඔය විදියට අපි හොයාගත්ත මොකක්ද? firm එකේ free cash flows වල present value එක. එතකොට firm එකේ අනාගතේ එන සියලුම cash flows වල present value එක. කියන්නේ ලබන අවුරුද්දේ සිට අනාගත අවිනිශ්චිත කාලයක් දක්වා perpetual දිගටම ලැබෙන constant growth rate එකක් යටතේ ලැබෙන free cash flows වල present value හොයාගත්තා. අපි කිව්වා value of the firm කියලා. අපි මොකද්ද කරේ ඊට පස්සේ? ඉතින් අඩු කරා non equity claims. equity නොවන debt වගේ items වල value sign කරා. ඒතර total firm එකේ value එකෙන් අපි ඒ ටික අයින් කරා අපිට ලැබුණා මොකක්ද? අපිට ලැබුණා equity වල value එක. හරිනේ. ඊට අපි කරේ equity වල value එක shares ගන්නෙන් බෙදලා per share value එක නැත්නම් intrinsic value එක ගත්තා. කොහොමද අපි කරේ? ඒතර ඔය තියෙන නිකන් basic, ඒ කියන්නේ basic overall general model එක. හරිනේ. හැබැයි ඕකට වඩා පසුකාලීනව කියන ඔය තියෙන general දේනේ නිර්මාණය වෙලා තියෙනවා පසුකාලීනව මේ වගේ විවිධාකාර models. කියන්නේ company එක equity වල value එක හොයාගන්න එක විදිහේ විවිධ models, විවිධ frameworks කියලා අපි කියනවා ජෙනරේට් වෙලා තියෙනවා. ඒතර අන්නේ frameworks ගැන වැඩිදුර විස්තර සහිතව කතා කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒත් ඔයාගේ තේරුම් ගන්න ඕනේ මේ ඕනම frame එකක අරමුණ හරය මොකක්ද අපේ ටාගට් එක වෙන්නේ? අපේ ටාගට් එක වෙන්නේ company value එක හොයලා company equity වල value එක හොයන එක. මොකද්ද? equity වල value එක හොයන එක. ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. හරිනේ. මේ ඕනම framework එක. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් ඔයාට මුලින්ම මේක describe කරනවා මුලින්ම මොනවද අපි ගත්තොත් මොනවද සාමාන්‍ය value එක තීරණය වෙන බලපාන සාධක කියලා අපි කලින් කතා කළා. value එක තීරණය වෙන බලපානවා company growth rate එක බලපානවා. අපි කලින් කතා කරලා තියෙනවා මේ දේවල්. අපි කතා කරා ROIC බලපානවා. අපි කතා කරා weighted average cost of capital බලපානවා. company ඊට පස්සේ profit or no profit බලපානවා. අපි කතා කරානේ නේද? අපි කියනවා key value drivers කියලා. ඒත් company එක value එක කියන්නේ future cash flows වල present value. කියන්නේ future free cash flows වල present value. ඒක තීරණය වෙන්නේ මොනවා මතද? අපි කොච්චරක් growth rate එකක් තියනවද? return on invested capital, WACC, ඒ වගේම no black ඒ දේවල් මත. හරිනේ. එතකොට තමයි මුලින්ම මූලික හැඳින්වීම. එතකොට අපි ගත්තොත් මේ පාඩමේ අපිට introduce කරනවා main frameworks 3ක්. ගොඩක් වෙලාවට ජනප්‍රියව භාවිතා වෙන value එක හොයන්න භාවිතා වෙන අර කිව්වා වගේ frameworks 3ක්. එක discounted cash flow enterprise DCF model.
enterprise discounted cash flow framework. 2 discounted economic profit framework. 3 adjusted present value APV framework. මේ ඔක්කොම අපි කියනවා මේ තුනම අපි කියනවා අතරම මේවා absolute valuation frameworks. ඒ කියන්නේ මේවා කිසිම මේ relative ගතියක් කියන්නේ දෙයක් එක සාපේක්ෂව බලලා value කරන methods නෙමෙයි. absolute. කියන්නේ එයා තනි කියන්නේ අපි කියන නිරපේක්ෂව සාපේක්ෂව බැලීමක් නැහැ. නිරපේක්ෂව value එකක් හොයන්නේ. හරිනේ. සාපේක්ෂව බලන කතාවක් නැහැ. company value එක ගත්තා මොකද්ද කියලා තීරණය කරා. එච්චරයි. එතන මේවා අපි කියන absolute valuation frameworks. තව එහෙනම් අනිත් පැත්තට තියෙනවනේ මොනවද? relative valuation frameworks උත් තියෙන්න ඕනේ. කියන්නේ multiples base කරගෙන value කරන method. නමුත් ඒව ගැන අපි මෙතනදී කතා කරන්නේ අපි කතා කරන්නේ මේ තුන ගැන විතරයි. මොනවද? enterprise DCF, economic profit එක, අනිත් එක adjusted present value APV. හරිනේ. එතකොට මේ තුනේ තියෙන වෙනස මොකක්ද? මූලික හැඳින්වීමක් ගත්තොත් මොකක්ද මේ තුනේ තියෙන වෙනස? මේ enterprise DCF model එක සහ discounted economic profit මේ DCF enterprise DCF එකයි economic profit එකයි කියන දෙකම අපි කියනවා WACC base කරගත්ත model. weighted average cost of capital base කරගත්ත models. අපි දන්නවා දැන් මොකක්ද අපි කරන්න හදන්නේ? company value එක. value එක කියන්නේ මොකද්ද? future cash flows වල present value. future cash flows වල present value ගන්න මොකද්ද කරන්න ඕනේ? discount කරන්න ඕනේ. දැන් discount කරන්න පාවිච්චි කරන්නේ මේ දෙකේදී මොකද්ද? weighted average cost of capital. enterprise DCF economic profit දෙකේම weighted average cost of capital වලින් discount කරලා තමයි cash flows වල present value හොයන්නේ. හරිනේ. ඉතින් අපි මේ දෙකටම කියනවා weighted average cost of capital base model, WACC base models කියලා අපි කියනවා. හරිනේ. ඉතින් WACC කියන්නේ මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන්? WACC කියන්නේ company overall cost of capital එක. ඒ කියන්නේ company equity වල වෙන්න පුළුවන්, debt වලට වෙන්න පුළුවන්, හැම දෙයක්ම කියන්නේ loans වෙන්න පුළුවන්, preference shares වෙන්න පුළුවන් ඕනම එකක common cost of capital එක. weighted average cost of capital එක. මේක හොඳයි සාමාන්‍යයෙන් company leverage එක විදිහටම තියෙනවා නම්. ඒ කියන්නේ දැන් අපි කරන්නේ මොකද්ද ළමයි? අපි කරන්නේ අවුරුදු ගණනාවක් පුරාවට අනාගතේ ඔක්කොම cash flows වල present value හොයන්නේ. එතකොට අපි මෙතන weighted average cost of capital කියන figure එකේ නිරූපණය වෙන්නේ මොකක්ද? අනාගත අවුරුදු ගණනාවක cost of capital එක. capital එකේ cost එක. So capital එකේ cost එක කියලා කියන්නේ අපිට ප්‍රාග්ධනය දාන අයට දෙන ප්‍රතිලාභය නිරූපණය වෙන්න ඕනේ. එතකොට ඒක අපිට දැන් weighted average cost of capital හිතන අපි 110 කියලා ගත්තා කියලා. ඊට 110 කියන එකේ තේරුම තමයි අපිට කම්පැනියට ප්‍රාග්ධනය දාන අයට අපි දෙන return එක කීයද? 110යි. ඒතර ඕක 110 වෙයි කොහොම තිබ්බොත්ද? හැම අවුරුද්දෙම දිගටම equity debt එක වෙනස් වෙන්නේ නැත්තම් ඒ ratios වෙනස් වෙන්නේ නැතුව තියෙනවා නම් debt to value ratios වෙනස් වෙන්නේ නැතුව තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැම අවුරුද්දෙම අපේ මේ capital structure එකේ ලොකු වෙනසක් නැතුව දිගටම අකණ්ඩව එක විදියටම තියෙනවා නම් ගොඩක් වෙලාවට මේක okay. ඒ කියන්නේ company මේ debt to value ratio එක වෙනස් නොවි දිගටම එකම විදියට constant විදියට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් 110 rate එක භාවිතා කරලා discount කරලා ගන්න පුළුවන්. ඒක okay. හැබැයි හිතන්න ගොඩක් වෙනස් වෙනවා නම් ඒ කියන්නේ අපි හිතමු debt to value ගොඩාක් වෙනස් වෙනවා නම් debt equity ඒ ratios වෙනස් වෙනවා නම් ගොඩක් එහෙම කම්පැනියක් නම් මේක ගැලපෙන්නේ නැහැ නේද? මොකද මේ එකම rate එක use කරන එක හරියන්නේ නැහැ නේකට. ඒ වගේ අවස්ථාවක අපි යනවා වෙන method එකකට. අපි කියනවා APV adjusted present value method එකට. හරිද? දැන් මෙහෙමයි. දැන් ඒකේ තේරුම වෙන්නේ අර methods දෙක එවැනි අවස්ථාවකදී නොගැලපෙනවා කියන එක නෙමෙයි. කියන්නේ debt to value ratio එක ගොඩාක් frequently change වෙන අවස්ථාවක DCF එක හෝ economic profit වලින් හොයන්න බෑ කියන එක නෙමෙයි. හොයන්න පුළුවන්. හැබැයි ඊට වඩා lazy AP වලින් ඒ වගේ අවස්ථාවල් හොයන එක. ඒ වගේ අවස්ථාවල අර පළවෙනි methods දෙක apply කරන එක ටිකක් අමාරුයි. ඒ නිසා තමයි කියන්නේ එහෙම debt to value ගොඩක් වෙනස් වෙන අවස්ථාවක APV පාවිච්චි කරන්න කියලා. හරිද? නිසා debt to value ගොඩක් වෙනස් වෙනවා නම් අපි හොඳම දේ තමයි WACC based models වලට යනවාට වඩා APV adjusted present value technique එකට යන එක. අපි කියන එක alternative එකක්. WACC වලට තියෙන alternative එකක්.
හැබැයි මෙහෙමයි මේ මෙතඩ්ස් ඔක්කොම එකනකට කෙනෙ අපි ඉන්ලයින් යන ඒවා කන්ට්‍රඩික්ටනේ වනෙමේ හරිනේ පලවෙනි දෙක් ගත්තොත් එහෙම මේ අපි කතා කර DCF එක සහ එකොනොමික් ප්‍රොෆිට් තියෙන්නේ මේ මෙතඩ් දෙක එකම රිසල්ට් එක තමයි දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා බැක්වලින් DCF මොඩල් එකට ගියත් එන්ටර්ප්‍රයිස් DCF ගියත් නැත්නම් එකොනොමික් ප්‍රොෆිට් මොඩල් එකෙන් කැල්කියුලේට් කරත් එකම ගානක ලැබෙන උත්තර සමාන වෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. සමාන වෙන්න. හරියට හදුවා නම් ගාන සමාන වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒ මොඩල්ස් දෙකේ එක වාසි තියෙන අපි ඉස්සරට කතා කරනවා. නමුත් උත්තර එක වෙන්න ඕනේ. ඊට ගත්තොත් එහෙම ඔයා අපි හිතමු එන්ටර්ප්‍රයිස් DCF එකෙන් හදන්නේ නැතුව ගානක් debt to value ගොඩක් වෙනස් වෙන හන්ද APV වලින් හදනවා. ඒ ලැබෙන උත්තරේ එන්ටර්ප්‍රයිස් DCF වලින් ගත්තා නම් ඒ උත්තරට සමාන වෙන්න ඕනේ. වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ මොඩල්ස් වල ඇත්තටම ගත්තොත් ළමයි මේ උත්තරේ වෙනස කියනකට වඩා මොකක්ද තියෙන වෙනස? මේ අප්‍රෝච් එකේ තියෙන වෙනසක් තියෙන්නේ. ගාන අපි වැලියු එක ඩිරයිව් කරන්න යන අප්‍රෝච් එක. මොකක්ද අපි හිතන විදිය. ඒ වගේම මේ මොඩල් එකෙන් ලැබෙන ආන්සර් එකේ තියෙන බෙනිෆිට්ස් මොනවද? ඒවැ වෙනස්කම් තියෙනවා ඇරෙන්න උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ. හරි ඔය තියෙන හැදින්වීම. එතන අපි මේ ටෙක්නික්ස් තුන ගැන තමයි කතා කරන්නේ. අපේන පළවෙනි එක enterprise discounted cash flow framework enterprise DCF. දැන් මේක ඇත්තටම ළමයි අපි අර කලින් කතා කරපු මේ අපි අර free cash flows estimate කරද්දී අපි කතා කරේ general model එකක්. free cash flow to the firm 1 ගත්ත පළවෙනි අවුරුද්දේ බෙදුවා weighted average cost of capital minus growth rate. එහෙම කළා company value එක හොයාගත්තා. ඒ වගේම එකක් තමයි. ලොකු වෙනසක් නෑ ඇත්තටම. හරිනේ. enterprise DCF කියලා කියන්නේ මේ free cash flow base කරන අපි කලින් calculate කරපු විදියම වගේ තමයි. හරිද? එතකොට මෙතනත් අපේ input එක වෙන්නේ මොකක්ද? company cash flows වල present value හොයනවා. cash flows කියන්නේ මොනවද? free cash flow to the firm. company ඔක්කොම investors ලට equity holders ලා debt holders ලා ඕනම කට්ටියකට available free cash flow එක. ඒක අපි discount කරනවා මොකෙන්ද? weighted average cost of capital එකේ. ඉතින් cash flow එක අපි ගන්න ඔක්කොටම available cash flow එක නම් weighted average cost of capital ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන් ඔක්කොටම අදාළ වෙන common cost of capital එක තමයි ගන්නෙ. හරිනේ. blended cost of capital එක අපි කියනවා. ඒ නිසා ගන්න ඕනේ company overall cash flow එක free cash flow එක discount කරනවා weighted average cost of capital වලින් ගන්නවා මොකද්ද? company value එක. එහෙම තමයි සරලව කිව්වොත් enterprise DCF ගන්නෙ. හරිනේ. enterprise DCF model එකේදී company අපි value එක ගණනය කරද්දී අපි ගන්නේ free cash flow to the firm and weighted average cost of capital. හරිද? එතන මේ free cash flow to the firm කියන එක අපි කලින් කතා කරලා තියෙනවා මොකද්ද කියන්නේ? මොකද්ද මේ? මෙතන company operational activities වලින් generate වෙච්ච ඔක්කොම අපිට fund provide කරන හැමෝටම available cash flow එක අපි කියන free cash flow to the firm. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? operational activities විතරයි. financing activities නැහැ. non operating activities නැහැ. ඒ non operating income කතා මේක ඇතුලේ නැහැ. ඒ වගේම මේක ඇතුලේ interest expense අඩු කරලා තියෙනවද? එහෙම ඒවා අඩු කරලා නැහැ. ඊළඟට මේක available නම් ඔක්කොම investors ලට බෙදා හරින්න තියෙන මුදල් ප්‍රවාහය තමයි මේ තියෙන්නේ. එහෙමනම් මේකෙන් ওই ලාභාංශ වගේ දේවල් අඩු කරලා තියෙන්නේ. dividends වගේ දේවල් ගෙවලා ඉවර වෙච්ච cash flow එකක්ද? නෑ. තාම ඒවා ගෙවලා නෑ. ඒවා ගෙවන්න available cash flow එක තමයි මේ තියෙන්නේ. හරිනේ. නිසා ඒක අපිට කියන්න පුළුවන් පැහැදිලිව මේක මේ capital structure එක කියන එකෙන් independent. මේකට අදාළ කරගන්නේ අපි interest expense. මේකට අදාළ කරගන්නේ dividends. මේ තියෙන්නේ ඔක්කොම අපිට debt providers ලා වෙන්න පුළුවන්, equity providers ලා වෙන්න පුළුවන්, ඔක්කොම fund providers ලට available total cash එක. මේක ඇත්තම capital structure එක නිසා irrelevant කියලා independent කියලා අපි කියනවා. හරිනේ. so ඔයාගේ debt කොහොමද equity කොහොමද ඒව මෙතන අදාළ වෙන්නේ නැහැ ඇත්තටම. හරිනේ. so dividend policies වෙනස් වෙනවා නම් මනම් කතාව මේකට අදාළ වෙන්නේ නැහැ. මේක අපි ගන්නෙ මොකද්ද? enterprise DCF පළවෙනි මොඩල් එකේ අපි ඉන්නේ. inputs දෙක මොනවද? free cash flow to the firm, weighted average cost of capital mainly. හරිනේ. හැබැයි මේක ඇත්තටම මේ use කරද්දී එක වෙනස්කම් තියෙනවා මේ අපි use කරන අවස්ථාව අනුව. ඒ කියන්නේ අපි දැන් මෙහෙම වෙන්න පුළුවන් නේ. දැන් හිතන්න අපිට ඇත්තටම ගත්තොත් එහෙම මේ valuation කියන එක කරන්න වෙන අවස්ථා ප්‍රධාන වශයෙන් තුනක් ගන්න පුළුවන්. එකක් තමයි individual project එකක්. ඒ කියන්නේ අපි project එකක් කරන්න හදනවා. ඒතර project එකක් කරන්න හදද්දී project එකේ value එක calculate කරන්න. ඒ කියන්නේ project එකේ future cash flows වල present value හොයද්දී. ඒකෙදි වැදගත් වෙන්න පුළුවන් individual project. එහෙම ගන්න පුළුවන්. ඊළඟ තව අපි හිතමු කම්පැනියක් තියෙනවා, කම්පැනියේ තියෙන යුනිට්ස් ගොඩක්.
කියන SBUs ගොඩක් තියෙනවා. ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් ගොඩක් තියෙනවා. අනේ එහෙම අවස්ථාවකත් අපිට ඒ සම්පූර්ණ බිස්නස් එකේ යුනිට්ස් ගොඩකින් සමන්විත සම්පූර්ණ එන්ටයර් බිස්නස් එකේ වැලියු එක හොයන්න වැදගත් වෙන්න පුළුවන්. ඊළඟට අන්තිම එක තමයි එන්ටයර් කම්පැනි. තනි කම්පැනියක් තියෙනවා. එහෙම යුනිට්ස් ගොඩක් නැහැ. එක කම්පැනියයි තියෙන්නේ. එක බිස්නස් එකයි තියෙන්නේ. එයාගේ වැලියු එක හොයන්නත් වැදගත් වෙන්න පුළුවන්. නිසා මේක ඇත්තටම අපි ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට්ස් වල වැලියු හොයන්න ගන්නවා. යුනිට් වයිස් ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් වයිස් හොයන්න ගන්නවා. ඊළඟ ගත්තොත් එහෙම කම්පැනි එක වැලියු එක හොයන්නත් ගන්නවා. හරිනේ. එහෙනම් මේකේ වැලියු එක හොයද්දී ඔයා බැලුවොත් එහෙම ස්ලයිඩ් එකේ ස්ටෙප්ස් කිහිපයක් දීලා තිනවා. කොහොමද වැලියු හොයන්නේ කියලා. අපි ස්ටෙප්ස් ටික කතා කරනවා. නමුත් ওই ස්ටෙප්ස් ටික ඔළුවේ තියෙනවා කියන එක වැදගත්. කියන්නේ මේක ඇත්තටම තියරිටිකල් දෙයක් නේ. මේ ස්ටෙප්ස් පහක් කියලා කියන්නේ. මේ ස්ටෙප්ස් ටික වාට නිකන් තේරුම් ගන්න හොඳයි. නමුත් ගානක් හදනකොට ඔයාගේ ඔළුවේ තියෙන ලොජික් එක ස්ටෙප්ස් ඔළුවේ තියෙන්න ඕනේ නැහැ. පළවෙනි ස්ටෙප් එක මේක කරනවා, දෙවෙනි ස්ටෙප් එක මේක කරනවා, තුන මේක කරනවා. එහෙම ඔළුවේ තියෙන්න ඕනේ නැහැ. හරිද? මේක නිකන් අර තියරිටිකල් විතරයි. නැත්නම් මේ ස්ටෙප්ස් පහ මේ පාඩම් කරන්න ගිහිල්ලා මේක ලොජික් එක අමතක කරගන්න එපා. ඔළුවේ තියෙන ලොජික් එක. මොකද්ද ලොජික් එක? අපිට ඕනේ මොකක්ද? කම්පැනි අද ඉඳන් ගත්තාම අද කියන්නේ බිඳුව මොහොත, බිඳුව අවුරුද්ද. එතනින් පස්සේ ලැබෙන පළවෙනි අවුරුද්දේ ඉඳන් අනන්තයක් දක්වා දිගටම ලැබෙන ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ටු ද ෆර්ම් වල අපි හොයනවා මොකක්ද? ප්‍රසන්ට් වැලියු. ඒ ප්‍රසන්ට් වැලියු හොයම අපිට මොකක්ද ලැබෙන්නේ? කම්පැනි ඔක්කොම දැන් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකෙන් බලන්නේ මොනවද? ඔපරේටිං ඇක්ටිවිටීස්. කම්පැනි ඔපරේටිං ඇක්ටිවිටීස් වල සම්පූර්ණ වැලියු එක. කම්පැනි ඔක්කොම ෆියුචර් කෑෂ් ෆ්ලෝස් වෙන ඔපරේටිං ඇක්ටිවිටීස් වල ඒ ටිකේ ප්‍රසන්ට් වැලියු. දැන් ඔපරේෂන්ස් වල වැලියු එක ලැබෙනවා. හරිනේ. අන්න ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඒක තමයි අපේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර අපිට ඕනේ කම්පැනි වැලියු එක කියලා කියන්නේ ඔපරේෂන්ස් වල වැලියු එක ගන්න ඕනේ ඒ විදිහට. හරි. ඒතර ටික අපි ළඟ කතා කරනවා ඒකේ කොහොමද ඊළඟ කැල්කියුලේෂන්ස් වෙන්නේ කියලා. මොකද ඊට කලින් අපි නිකන් මේ දීලා තියෙන හන්දා මේ තියරි එක කියලා තියෙන හන්දා අපි මේ ස්ටෙප්ස් ටික ගොඩක් කතා කරොත් එහෙම මේක කියනවා වැලියුේෂන් එක අපි කරන්න ඕනේ මේ එන්ටර්ප්‍රයිස් DCF එක යටතේ කරන මේ වැලියුේෂන් එක කරන්න ස්ටෙප්ස් පහක් දීලා තියෙනවා. මේ ස්ටෙප් පහ ඇත්තටම මේ එන්ටර්ප්‍රයිස් DCF වලට විතරක් අදාළ ස්ටෙප් පහක් නෙවෙයි. ඔය ඉස්සරහට කතා කරන ඉකොනොමික් ප්‍රොෆිට් ෆ්‍රේම්වර්ක් ඒවටත් මේක අදාළයි. මේ ස්ටෙප් පහ අදාළයි. එතනදී අපි කතා කරන්නේ මේ ස්ටෙප් පහ. නමුත් ඒවා මේකටත් කියන්නේ ඒවටත් අදාළයි අනිවාර්යෙන්ම. හරිනේ. මේ පහ කියන එක වාගේ ඔළුවේ තමයි කියන්නේ වාගේ දැනුමට වැදගත් වෙනවා. නමුත් ඇත්තටම මේක ලොජිකලි වැදගත් වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න එක. හරිනේ. පළවෙනි එක කියනවා. පළවෙනි ස්ටෙප් එක. Analyzing historical performance. කම්පැනි historical performance analyze කරන එක. ඒක ඇත්තටම අපි කලින් පාඩමකදී කරා. අපි කිව්වා මොකක්ද ඒකෙදී? ඒ පාඩමේදී අපි කිව්වා කම්පැනි accounting financial statements දීලා තියෙනවානේ. අපි මේ financial statements මොකද්ද කරන්නේ? reorganize කරනවා. නැවත සංස්කරණය කරනවා. නැවත arrange කරනවා. ඒ මොකටද? අපිට operating activities වෙනම අඳුන ගන්න, non operating activities වෙනම අඳුන ගන්න. ඊළඟට valuation වලට අපිට ඕනේ වෙන figures ගණන් කරලා තියාගන්න. කියන්නේ ඒව පාලින් කැල්කියුලේට් කරලා තියාගන්න. එසත් මොකද කරේ? අපි කරන්නේ අපි ගාව තියෙන past financial information, historical performance තියෙන financial statements අපි කරන්නේ company value එක හොයන්න උවමනා වෙන විදියට rearrange කරනවා. අලුතෙන් arrange කරනවා. එතනදී අපි operating ඒවා වෙනම ගන්නවා, non operating වෙනම ගන්නවා. ඒ වගේම අපිට මේ valuation process එකට ඕනි වෙන සමහර figures අපි හොයාගන්නවා එතනදී. මොනවද අපිට ඕනේ figures? අපි කිව්වනේ මොනවද key value drivers කියලා කියන්නේ. අපි දැන් කිව්වනේ cash flow එකේ percent value හොයන්න ඕනේ වෙන්නේ. free cash flow එක හොයාගන්න එපා. free cash flow එක ගත්තේ කොහොමද අපි? මතකද ඔයාට? අපි free cash flow calculate කරලා කතා කරා. free cash flow to the firm කියලා කියන්නේ company operating activities වලින් generate වෙච්ච profit එකෙන් invest නොකර ඉතුරු වෙච්ච මුදලනේ නේද? සම්පූර්ණ අපි generate කරපු operating activities වලින් generate කරපු earnings වලින් නැත්නම් profit වලින් අපි කියන NOPLAT කියලා අපි කිව්වේ. net operating profit less adjusted tax කියන ඒ NOPLAT වලින් ඒ generate කරපු earnings වලින් invest නොකර ඉතුරු කරගත්ත මුදලනේ. කොහොමද ඒක ගත්තේ? NOPLAT වලින් අඩු කරා net investment එක. NOPLAT වලින් invest කරපු මුදල අඩු කරලා ඉතුරු වෙච්ච ගාන. කියන්නේ NOPLAT minus net investment. අපි කො net investment සමානයි මොකකටද? net investment එක සමාන වෙන්නේ කොහොමද අපි කිව්වා? NOPLAT වැඩි කරනවා මොකද්ද? investment rate එකෙන්. නේද? NOPLAT වැඩි කරනවා investment rate එකෙන්. ඒතර අපිට එනවා net investment එක කොච්චරද කියලා. එහෙම නේද?
ෆ්‍රී කෑෂ් අපි කියන්නේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියන එක ඉතුරු වෙන්නේ නෝ ප්ලැට් වලින් net investment එක අඩු වුණාට පස්සේ net investment කරන ඉන්වෙස්ට් කරන මුදල තීරණය වෙන්නේ කොහොමද? නෝ ප්ලැට් වැඩි කරනවා ඉන්වෙස්ට්මන්ට් රේට් එකෙන්. ඉන්වෙස්ට්මන්ට් රේට් කියලා කියන්නේ අපි කව growth over ROIC. ඉන්වෙස්ට්මන්ට් රේට් ගන්න පුළුවන් G over ROIC. කියන්නේ නෝ ප්ලැට් වලින් නෝ ප්ලැට් බේස් කරගෙන කරන ඉන්වෙස්ට්මන්ට් එක අඩු කරාම අපිට එනවා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. අපි ලියනවා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ to the firm සමානයි නෝ ප්ලැට් minus වරහන් ඇතුළේ net investment. ඊළඟට අපි ලියනවා නෝ ප්ලැට් minus වරහන් ඇතුළේ නෝ ප්ලැට් වැඩි කිරීම investment rate. හරිනේ. ඒතර ෆ්‍රී කෑෂ් ෆ්ලෝ to the firm සමානයි නෝ ප්ලැට් වලින් අඩු කරන net investment. ඒ කියන්නේ නෝ ප්ලැට් අඩු කිරීම නෝ ප්ලැට් වැඩි කිරීම investment rate. ඊට අපි ලියනවා නෝ ප්ලැට් අඩු කිරීම මොකක්ද? නෝ ප්ලැට් අඩු කිරීම net investment ගන්නවා නෝ ප්ලැට් වැඩි කිරීම investment rate. investment rate කියන එක අපි කඩලා ලියනවා GO ROIC. හරිනේ. ඊට අපිට එනවා සමීකරණය කොහොමද? free cash flow to the firm සමානයි නෝ ප්ලැට් අඩු කිරීම නෝ ප්ලැට් වැඩි කිරීම GO ROIC. හරිනේ. ඒ කොටස වරහන් ඇතුලේ. අපි එකේ නෝ ප්ලැට් එළියට ගත්තට පස්සේ අපිට කොහොමද ආවේ සමීකරණය? මතක ඇතිම අපි කලින් කතා කරපු දේවල්. free cash flow to the firm සමානයි no plat වරහන් 1 minus growth rate බෙදීම ROIC. හරිනේ. එහෙනම් අපි හිතමු මේක තේරුම් මෙච්චරයි ඉතින්. no plat වලින් අපි හිතමු investment rate එක එන්නේ. invest කරන්න 130යි නම් අනිවාර්යයෙන්ම free cash flow විතර අතේ ඉතුරු වෙන ගාන කීයද? 70%යිනේ. ඒ 70% මොකද්ද? free cash flow එක. ඒක calculate කරේ කොහොමද? no plat වලින් when අයින් කරනවා net investment rate net investment එක කියලා කියන එක අනිත් පැත්ත මොකද්ද? no plat 1000යි නම් 1000න් 130ක් 300යි නම් 1000න් 300ක් අඩු කරත් එහෙම නැත්නම් 1000න් 170 කරගෙන කෙලින්ම 700 ගන්නත් පුළුවන්. ඒ තමයි මේ කරන්නේ. no plat වරහන් 1 minus GO ROIC. තමයි free cash flow. ඔයන් පැහැදිලි කරේ අර පොඩක් revalue drivers clear වෙන්න. අපි මේ පළවෙනි step එකේදී analyzing historical performance කියන stage එකේදී කරන්නේ ඇත්තටම company financial statement reorganize කරලා මේ company present value කියන්නේ cash flows වල present value හොයාගන්න ඕනේ වෙන මේ වගේ figures තියෙන්නේ. ඒ කියන්නේ free cash flow එක, ඊසගත growth rate එක, return on invested capital එක, no plat ඔන්න ඔගේ figures අපි හොයාගත්තා. මතක ඇති. analyzing historical performance අධිරිද අපි කරන්නේ ඔන්න ඔගේ figures හොයාගන්න එක. නේද? ROIC හොයාගන්නවා, free cash flow හොයාගන්නවා, growth rate හොයාගන්නවා, ඔන්න වගේ හොයාගන්න එක. තාම අපි හොව මතක ඇති investor capital හොයාගත්තා නේද? ඒ කියන්නේ අපි කොච්චරද invest කරලා තියෙන capital එක කියන එක නේද? ඒවා අපි කතා කළා. ඒතර ඒකදී අපි කතා කරා ROIC සමානයි මොකක්ද? return on investor capital ගත්තේ. no plat බෙදීම investor capital. invest කරපු capital එකට return එක වෙන no plat කොච්චර percentage එකක්ද? නොම කතා කරන්නේ අපි. ඔගේ figures ගත්තා. හරි දැන් මේක ඇත්තටම අදාළනේ මේකයි. මේ figures ටික දැන් මේ no plat කියන ඒවා free cash flow, growth rate, ROIC ඕන වෙනා මොකකටද? company future cash flows වල present value හොයන්න. ඒකට අපි මෙන්න හදන්නේ. ඒ ටික ගානේ දීලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔයා මේ පළවෙනි step එක කියලා කරන්න දෙයක් නැහැ. ගානේ දීලා තියෙනවා. නමුත් ගානේ දීලා නැත්නම් හොයාගන්න වෙනවා. හරි අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි පියවර. මොකද්ද? අපි බලමු. projecting revenue growth ROIC and free cash flow. ඒතර අපිට දැන් අපි ඒ කරේ අතර මොකක්ද? අපි කලේ historical performance analyze කරලා හොයාගත්ත ඒ historical financial statements තුලින් free cash flow, no plat, ROIC ඒ හැම එකක්ම හොයාගත්තේ මොනවද? historical performance analyze කරලා. නමුත් ඇත්තටම දැන් company අපිට ඕනේ වෙන්නේ මොකක්ද? future cash flows වල present value හොයන්න. ඒත් future cash flows වල present value හොයන්න ඕනි වෙන්නේ future information නේ නේද? future cash flow related information. ඉතින් ඒව ගන්න අපිට මේ past information විතරක් තිබිලා හරියන්නේ නැහැ නේ. ඒව බේස් කරගෙන මොකද කරන්න ඕනේ? future ගැන estimate එකක් build up කරන්න ඕනේ. අනාගතේ මේ figures මොන වගේ වෙයිද? මේ අපි ගත්ත figures base කරගෙන ගන්න ඕනේ future no plat කොයි වගේ වෙයිද? future free cash flow කොයි වගේ වෙයිද? අනාගතයේදී growth rates මොන වගේ වෙයිද? අනාගතයේදී weighted average cost of capital මොන වගේ වෙයිද? අනාගතයේදී ROIC මොන වගේ වෙයිද? අනේ figures අපි estimate කරන්න ඕනේ. project කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ. project කරනවා අපි revenue growth එක, ROIC, free cash flow project කරනවා. නේද? අපිට ඕනේ නැතර මේක තමයි ඉතින්. මේවා ගානක අපිට දෙන්න පුළුවන්. එහෙනම් ගානක අපිට දෙන්න පුළුවන්. මේ කම්පැනි
ඊළඟ අවුරුදු ටිකේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ටික මේ ටික. මේ තමයි ෆිගර්ස් ටික. කියලා ගාන දුන්නොත් අපිට තියෙන ඒ ටික පාවිච්චි කරලා ප්‍රසන්ට් වැලියු කරලා වැලියු හොයන එක. හරිනේ. ගාන දීලා නැත්නම් හොයාගන්න වෙනවා. එතකොට දැන් මේ ෆියුචර් ඉන්ෆර්මේෂන්, මේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් අපි දැන් ප්‍රොජෙක්ට් කරන්න එපා. මේ ප්‍රොජෙක්ට් කරද්දී අත්‍තරම නම් මෙහෙම කන්සෙප්ට් එකක් තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඕනම දෙයක් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ ෂෝට් ටර්ම් නම්. තව අවුරුදු 5ක් ඉස්සරහට වගේ නම් ගැටලුවක් නැහැ. අවුරුදු 5ක් වගේ ඉස්සරහට අපිට පුළුවන් වෙයි කම්පැනි එක ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් වල each line items වලට ප්‍රොජෙක්ෂන්ස් කරන්න. හලෝ ඔයාලට මතක ඇතිනේ මේ අපි ඉස්සෙල් කතා කරා මේ කලින් සෙම් එකේ අපි කතා කරා අර මේ ෂෝට් ටර්ම් ෆයිනෑන්ෂියල් ප්ලෑනින් කතාවක් කතා කරේ. මතකද අපි ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් ෆෝකාස් කරේ. ඒක අපිට කරන්න පුළුවන්. කියන්නේ හැම අයිටම් එකම ෆෝකස් කරා. සේල්ස් කොච්චරක් වෙයිද? ලබන අවුරුද්දේ කොස්ට් ඔෆ් සේල්ස් කොච්චරක් වෙයිද? ලබන අවුරුද්දේ ඉන්වෙන්ටරි කොච්චරක් වෙයිද? PP කොච්චරක් වෙයිද? හැම එකම ෆෝකස් කරා. ඒතර ඒ ෆෝකාස්ට් එක කරන්න පුළුවන් තව ඉස්සරහට අවුරුදු 5ක් වගේ වෙනකන් පළවෙනි අවුරුදු ටිකේ කරන්න පුළුවන්. කියන්නේ ෂෝට් ටර්ම් නම් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. ඒ වගේ අවුරුදු වල හැම ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ලයින් අයිටම් එකක්ම ෆෝකස් කරලා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ වල හැම එකම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි එතනින් එහාට පහෙන් පස්සේ සාමාන්‍ය අවුරුදු අපි කියන 5 10ත් අතර වගේ කාලේ. ඒ වගේ මීඩියම් ටර්ම් කාලයකට යද්දී හරි අමාරුයි. එහෙම ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් වල ලයින් අයිටම් වයිස් එහෙම ප්‍රොජෙක්ෂන්ස් කරන්න අමාරුයි. හැමයි කරන්න පුළුවන් නමුත් ඒක ඇකියුරේට් වෙන්නේ නැහනේ. තේරුම් ගන්න යන්නේ කළා. නේද? අපිට සාමාන්‍යයෙන් අනාගතය ගැන අපි ෆෝකස් කරද්දී ඒක රිලයබල් වෙන්න එපා. නේද? එස්ටිමේට් එකක් කරද්දී. ඒ නිසා කෙටි කාලීනව එහෙම අපිට එස්ටිමේට්ස් කරන්න පුළුවන්. නමුත් ඒක මීඩියම් ටර්ම් වෙද්දී අපිට ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් වල ලයින් අයිටම්ස් වෙන වෙනම සේල්ස් මෙච්චරයි, ස්ටොක් සේල්ස් මෙච්චරයි, එක්ස්පෙන්සස් මෙච්චරයි එහෙම හොයන්න බෑ. නිසා අපි කරන දේ තමයි key value drivers තියෙන්නේ, main දේවල් ටික තියෙන්නේ. ඒ ටික විතරක් හොයනවා. හරිද? එහෙනම් අපි ගත්තොත් ඔපරේටිං මාජින් එක කොච්චරක් වෙයිද, ටැක්ස් රේට් කොච්චරක් වෙයිද, ROIC කොච්චරක් වෙයිද, ඔන්න වගේ key figures ටිකක් විතරක් අපි හොයනවා. පළවෙනි අවුරුදු 5 අවසානයෙන් පස්සේ ලැබෙන මීඩියම් ටර්ම් 5-10ත් අතර කාලේ. ඒ වගේ ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒවා අපිට ප්‍රයෝජනවත් වෙනවා මේ කෑෂ් වල හොයන්න. ප්‍රශ්නයක් නෑ ඒක. එතකොට හැබැයි අපිට ඉන්ඩිවිජුවල් අයිටම්ස් මේව කරන්නේ නෑ අපි. හැබැයි එතනිනුත් පස්සේ ලොන්ග් ටර්ම් වෙනකොට අවුරුදු 10නුත් පස්සේ. ඒතර ඒවා වුණත් ප්‍රොජෙක්ට් කරන්න හරි අමාරුයි. ඒතර 10න් පස්සේ දැන් පළවෙනි අවුරුදු 5 නම් අපි ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ලයින් අයිටම්ස් හැම එකක්ම වෙන වෙනම ප්‍රොජෙක්ට් කරා. ඊළඟ අවුරුදු 5ට යද්දී අපි මොකද කරේ? ඔක්කොම වෙන වෙනම ප්‍රොජෙක්ට් කරේ නැහැ. ඒවට කොමන්ලි අර key value drivers ටික විතරක් ප්‍රොජෙක්ට් කරා. නමුත් 10න් පස්සේ වෙන්නේ key value drivers වත් ප්‍රොජෙක්ට් කරන එක අමාරුයි. හරිනේ? හරි අමාරුයි. ඒ නිසා අපි කරන්නේ මොකක්ද? අපි කියනවා අපි යනවා තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවරද අපි කැල්කියුලේට් කරනවා continuing value කියලා එකක්. ඒ කියන්නේ 10න් පස්සේ අපිට වෙන වෙනම හැම අවුරුද්දකටම ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකක් ගණනය කරන්න බෑ. මේක සරල තේරුම ළමයි තේරුම් ගන්න මෙන්න මේ විදියට. පළවෙනි අවුරුදු 5 සහ ඊට පස්සේ අවුරුදු 5 වුණත් පළවෙනි අවුරුදු 10 වගේ වෙනකන් අපිට අවුරුද්දෙන් අවුරුද්දට කෑෂ් ෆ්ලෝ එක හොයන්න පුළුවන්. හරිද? එහෙම වුණාම අපිට අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම ඩිස්කවුන්ට් කර ප්‍රසන්ට් වැලියු හොයන්න පුළුවන්. පළවෙනි අවුරුදු 10 කෑෂ් ෆ්ලෝස් ටික මෙන්න මේවා වේවි කියලා ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් 10ක් ගන්න පුළුවන්. අරගෙන ඒවට වෙන වෙනම ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු හොයන්න පුළුවන්. හැබැයි ප්‍රසන්ට් වැලියුට එන්න ඕනේ ඒ ටික විතරක් නෙවෙයිනේ. 10න් පස්සේ කෑෂ් ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියුස් දෙන්න ඕනේ. හැබැයි 10න් පස්සේ ටික ඉන්ඩිවිජුවල් ඉයර් වයිස් හොයන්න බෑ අපිට. ප්‍රැක්ටිකල් නෑ ඒක. 11 වෙනි අවුරුද්දේ මෙච්චරයි 12 වෙනි අවුරුද්දේ මෙච්චරයි. එහෙම කොච්චර හොයන්නද? නේද? අවිනිශ්චිත කාලයක් බිස්නස් එකක් තියෙනවනේ. අපිට මොන අවුරුද්දේකන් අන්තිමේට යන්නද? එහෙම යන්න බෑනේ. නිසා අපි කරන්නේ අපි ගන්නවා continuing value කියලා ෆිගර් එකක්. ඒ මොකද්ද? අපි හිතනවා මෙන්න මේ විදියට 10න් පස්සේ 10 වෙනි අවුරුද්දෙන් පස්සේ දිගටම අනන්තයක් වෙනකම් අඛණ්ඩව කෑෂ් ෆ්ලෝ එක කොන්ස්ටන්ට් රේට් එකකින් ග්‍රෝ වෙවි යාවි. අන්න එහෙම යනවා නම් අන්න ඒ ටිකේ ප්‍රසන්ට් වැලියු වෙනම හොයා ගන්නවා. අපි කියන continuing value කියලා. ඒ කියන්නේ 10 වෙනි අවුරුද්දෙන් පස්සේ ලැබෙන පළවෙනි අවුරුද්ද මොකද්ද? 11 වෙනි අවුරුද්ද. 11 වෙනි අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එක ප්‍රොජෙක්ට් කරනවා අපි. ඒ කෑෂ් ෆ්ලෝ එක 100%කින් හරි 10කින් හරි
ඒ ප්‍රොඩක්ට් එකෙන් growth වෙවි දිගටම අනාගත කාලයක් පුරාවට constant විදියට grow වෙද්දී ඒ perpetuity එකේ present value එක හොයාගන්නවා. ඒක එන්නේ කොතනද? 11 වෙනි අවුරුද්දේ දිගටම grow වෙන cash flow එකේ present value වෙන්නේ 10 වෙනි අවුරුද්දේ අන්තිම වෙනකොට. නේද? ඒකේ present value එක මෙතනට එන්නේ මේ present value එක කියන්නේ මොන කාලච්ඡේදයේද? 10ට. ඒක අපි කරන්නේ මොකක්ද ආපහු? ඒ 10 වෙනි අවුරුද්දේ ඉන එක නැවත ඩිස්කවුන්ට් කරනවා බිඳුව වෙනකන්. ඒ කියන්නේ මේ මොහොත වෙනකන් ඩිස්කවුන්ට් කරනවා. අපි ගාන කරනකොට බලමු. කොහොමද තීරුම් ගන්න දෙ මේකයි. මේ මොහොතේ සිට පළවෙනි අවුරුදු 10 වෙනකන් අපි කියන explicit period එක. කියන්නේ ඒ කාලච්ඡේදය තුළ හැම අවුරුද්දෙම cash flows අපි වෙන වෙනම දන්නවා. ඒක වෙන වෙනම ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. හැබැයි 10 වෙනි අවුරුද්දෙන් පස්සේ ලැබෙන period අපි කියන implicit period. ඒ කාලච්ඡේදය තුළ cash flows වෙන වෙනම දන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ එක වැලියු එකක් බේස් කරගෙන අපි හිතනවා ඒක continuously grow වෙවි දිගටම යාවි. ඒ ටිකේ present value total එක තමයි මේක. එහෙම ගන්නවා. දැන් ළමයි ඔයාලට මතකද? අපි අර මේ free cash flow estimation වලදී කතා කරේ. කොහොමද අපි එතනදී නිකන් අර අපි කතා කරේ මේ common model එකක්, general model එකක් කියලා නේද? අපි කොහොමද හෙව්වේ? එතකොට අපි එතනදී හෙව්වේ කොහොමද? එතනදී අපි ජෙනරල් මොඩල් එකක් කියලා හෙව්වේ කොහමද? ලබන අවුරුද්දේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක ගත්තා බෙදුවා මොකද්ද? weighted average cost of capital minus growth rate. ඒතර එතනදී උපකල්පනය මොකද්ද? එතනදී උපකල්පනය තමයි එතනදී අපි කිසිම අවුරුද්දක. කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම පළවෙනි අවුරුද්ද 10 නෙමෙයි ඕනම අවුරුද්දක අපි කෑෂ් ෆ්ලෝ එක කීයද කියලා දන්නේ නැහැ. අත් මොකද කරේ එතන just අපි කරේ future forecasted information ගත්තා ලබන අවුරුද්දට. ලබන අවුරුද්ද cash flow එක ගත්තා. ඒක ගත්තා free cash flow to the firm 1 කියලා. බෙදුවා R - G weighted average cost of capital minus growth rate. එහෙම තමයි present value හෙව්වේ. නමුත් ඒකයි දැන් මේකයි අතර තියෙන වෙනස මොකද්ද? අපි ගන්නවා මෙන්න මේ විදියට. අපි මේ විදියට සියලුම අවුරුදු වල cash flows තනි figure එකක් මත හොයන්නේ නැහැ දැන්. මේක framework එකක් නේ. ඒ නිසා එහෙම general හොයන්න බෑ අපිට. කොහොමද හොයන්නේ? පළවෙනි අවුරුදු 10 අපි වෙන වෙනම free cash flows ගන්නවා. වෙන වෙනම present value හොයනවා. ඊළඟට 11 වෙනි අවුරුද්දේ ඉඳන් අන්න අර අපි ඉස්සෙල්ලා free cash flow to the firm හොයද්දී අර ගිය ෆෝමියුලා එකට අපි යනවා. අර අපි ජර්නල් මොඩල් එක කතා කරේ. 11 වෙනි අවුරුද්දේ free cash flow එක ගන්නවා. ඒක බෙදෙනවා R - G weighted average cost of capital minus growth rate. අන්න එහෙම කරාම අපිට ලැබෙනවා 11 වෙනි අවුරුද්දේ සිට අඛණ්ඩව 10% grow වෙවි යන cash flow එකේ present value එක එනවා 10 වෙනි අවුරුද්දේ අවසාන වෙනකොට. හරිනේ. ඒක අපි නැවත ඩිස්කවුන්ට් කරනවා බිඳුව අවස්ථාව මේ මොහොත දක්වා වෙනකන්. ඊට අපිට ලැබෙනවා ඒක අපි කියන continuing value. ඊට අපිට ලැබෙනවා 11 වෙනි අවුරුද්දේ සිට අඛණ්ඩව grow වෙන cash flow එකේ present value. අපි ගාව තියෙන පළවෙනි අවුරුද්දේ 10 වෙන වෙනම present values 11 වෙනි අවුරුද්දෙන් අඛණ්ඩව යන එකේ present value තියෙනවා. දෙකේම total එක තමයි company free cash flows ඔක්කොම වල present value total එක වෙන්නේ. හොඳයි continuing value කියන එක හොයලා present value හොයන්නේ. හරිනේ. දැන් අපි කියන්නේ company value එක හොයන විදිය. ඒක හරිනේ. ඊට තුන්වෙනි පියවර. continuing value හොයපු විදිය. හරිනේ. මේ continuing value හොයප එකේ තව මේ දැන් මේක තව විස්තර කරලා දෙනවා කරන විදිය ගැන. ඒක අපි කරනකොට බලමු ඇත්තටම. දැන් තේරෙනවනේ ඒක නේද? ඒ කියන්නේ අතලම ගත්තොත් එහෙනම් අපි කරන්නේ 11 වෙනි අවුරුද්දේ cash flow එක ගත්තා. ඒක ගත්තා free cash flow to the firm 1 කියලා 11 වෙනි අවුරුද්දේ ගත්තා. මොකද කරන්නේ? බෙදුවා weighted average cost of capital minus growth rate. එමෙ හෙව්වම අපිට එනවා 10 වෙනි අවුරුද්ද වෙනකොට ඒකේ present value එක එනවා. continuing value එක. හරිද? ඒක ඉතින් අතරම ගත්තොත් එහෙම අපිට තව විදිහට ගන්න පුළුවන් නේද? free cash flow to the firm 1 බෙදීම weighted average cost of capital minus growth rate කියන එක අපි කලින් කතා කරපු සමීකරණ අනුව අපිට කියන්න පුළුවන් අර free cash flow to the firm අපි හෙව්වේ මේ no flat ඇසුරින්. ඒ විදිහට කියන්න පුළුවන් කොහොමද කියන්න පුළුවන්? no flat දැන් free cash flow to the firm 1 බෙදීම WACC minus G නේ. අපිට කියන්න පුළුවන් කොහොමද? no flat 1 වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate කියලා. හරිනේ ඉතින්. කියන්නේ ලබන අවුරුද්දේ free cash flow එක. ලබන අවුරුද්දේ මේ 11 වෙනි අවුරුද්ද. continue value කියන්නේ එහෙමනේ. 11 වෙනි අවුරුද්දේ free cash flow එක තමයි පළවෙනි. කියන්නේ free cash flow to the firm 1 කියලා කියන්නේ. ඒක අපිට ගන්න පුළුවන් කොහමද? 11 වෙනි අවුරුද්දේ no flat එක ගත්තා. no flat අපි සඳහන් කරනවා 1 කියලා. no flat 1 ගත්තා.
වරහන් 1 minus growth over ROIC. එතකොට අපිට නම මොකද්ද? 11 වෙනි අවුරුද්ද free cash flow to the firm. ඒක බෙදෙනවා weighted average cost of capital minus growth rate. ඔය විදිහට ගන්න පුළුවන් අපි ඉස්සරහට ඔක කතා කරනවා. ඒ නිසා ඒ තියෙන්නේ කොහොමද continually හොයන්නේ කියලා. හරිනේ. ඉතින් පළවෙනි පියවර 3 අපි enterprise DCF යටතේ කොහොමද value එක හොයන්නේ කියන එකේ.